වීඩියෝ ගේන්න හිතුවා බෙන්ච් පවර් සප්ලයි එකේ. ඉතින් බෙන්ච් පවර් සප්ලයි එකේ මම සර්කිට් ඩයග්‍රෑම් එක ඔයාලට පැහැදිලි කරන්න. ඊට කලින් මේ බෙන්ච් එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ වුණා. ඉතින් ලොකු ප්‍රශ්න ටිකක් තිබ්බා අපේ කට්ටියට. මම බෙන්ච් එක දාන්න පටන් ගන්න දවසේ ඉඳන් මගෙන් මැසේජ් දානවා, ගෲප් එකේ කට්ටිය රිප්ලයි කරනවා. ඉතින් ඒ වෙලාවේ ඉතින් මට ගොඩක් අයට රිප්ලයි කරන්න බැරි හින්දා මම එකපාර වීඩියෝ එකෙන් කියලා දාන්න. ඉතින් මේකෙදි ඔයගොල්ලෝ ගොඩ ආපු ප්‍රශ්න ටිකක් මම කියන්න ඉස්සරෝම. පළවෙනි දේ තමයි ඔයාලට බෙන්ච් පවර් සප්ලයි එක මම ගන්නෙ මොකටද? එහෙම නැත්නම් මම හදාගන්නේ මොකද්ද කියන එක ලොකු පැහැදිලිකමක් නැහැ වගේ මට තේරුණා. ඒ කියන්නේ දැන් ඔයාලා ෆෝන් එකක් වගේ රිපෙයාර් කරනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් يعني මේ වගේ පොඩි ඉලෙක්ට්‍රොනික සෙන්සිටිව් දේවල් කියන්නේ ලැප්ටොප් එකක්, ෆෝන් එකක්, ටැබ් එකක් වගේ රිපෙයාර් කරනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කරන්ට් සහ වෝල්ට්ස් කියන දේ ගැන යම්කිසි අදහසක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ගැන මම ඉස්සරවම කියලා තියන්නම්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් වෝල්ටේජ් එක දැන් අපි හිතමු ලැප් එකක් වගේ නම් වෝල්ට්ස් 19 තමයි ඉන්පුට් එක. ඒ වුණාට ඔයගොල්ලෝ දන්නවා මේ ඩෙඩ් ෂෝට් සර්කිට් එකක් නම්. ඒ කියන්නේ මොනවා ලැප් එක ඇතුලේ මොනවා ෂෝට් වෙලා. එහෙම දෙයක් වෙලා නම් ඔයගොල්ලෝ දන්නවා අපි බෙන්ච් එකෙන් අපි ඉන්ජෙක්ට් කරන්නේ වෝල්ට්ස් 3ක් එහෙම නැත්නම් 5ක්. ඉතින් මේ ඉන්ජෙක්ට් කරනකොට අපි දන්නවා කරන්ට් එක පුළුවන් තරම් ලිමිට් කරනවා ඇම්පියර් එකකට වගේ ලිමිට් කරගන්නවා. උපරිම යන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඩෙඩ් ෂෝට් එකකදී අපි බෙන්ච් එකෙන් දෙනවා නම් ඇම්පියර් 10ක් 10ම ෂෝට් වෙනවා. ඉතින් එහෙම කරන්නේ අපි අනිවාර්යෙන් ඉස්සරම වෝල්ස් පොඩි වෝල්ටේජ් එකක් දාලා ඒකට කරන්ට් එකත් ඇඩ්ජස්ට්මන්ට් එකක් දානවා. ඉතින් අපි ඇඩ්ජස්ට්මන්ට් එක අපි 1 ඇම්පියර් වලට තියාගන්නවා. ඉතින් ඕක ගොඩක් අයට පැහැදිලි මදි. ඉතින් මේකෙත් දැන් මම ලැප්ටොප් එකේ එක්සැම්පල් එකකට ගත්තේ මොන ෆෝන් එකක් කරනකොටත් එහෙම. ඔයගොල්ලෝ ඉන්පුට් එක දැන් සාමාන්‍යයෙන් මේ ලැප් ෆෝන් එකකට නම් 5ක් දෙන්නේ නැහැ. මොකද ඒකේ ෆෝන් එක ඔන් වෙන්නත් අපි සාමාන්‍යයෙන් 4.7යි දෙන්නේ. එතකොට අපි දන්නවා වෝල්ට්ස් 1.5ක් වගේ දීලා කරන්ට් එක මිලි ඇම්පියර් 500ක් එහෙම නැත්නම් ඇම්පියර් එකකට ලිමිට් කරගන්නවා. ඉතින් ඔය දෙෙදිත් ඒකම තමා මතක තියාගන්න වෝල්ටේජ් එක කියන එක අපි දෙපැත්තේ දෙන අන්තරේ විතරයි. ඒක ධාරාව ගමන් කරන වේගය සහ ධාරාව කියන එක වෙන දෙයක්. ඒක තවත් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ මේ ට්‍රේනින් එකක් යනවා නම් ඉගෙන සම්පූර්ණ අදහසක් ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. ඉතින් වෝල්ටේජ් එක ධාරාව කියන එක පටල ගන්න එපා. මේ බෙන්ච් එක කෙනකොටත් ඔයගොල්ලෝ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුණා. ඉතින් අපි මම අර කලින් එක්සැම්පල් එකක් විදිහට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් දැන් මම මෙතනදී කියපු දෙයක් තමයි වෝල්ටේජ් එකට අමතරව කරන්ට් එක ලිමිට් කරනවා කියලා. කියන්නේ අපි ඇම්පියර් එකකට ලිමිට් කරනවා කියලා. ඉතින් ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. ඔයගොල්ලෝ කඩෙන් බෙන්ච් එකක් ගන්නනකොට 7000 පැනලා අනිවාර්යෙන් බෙන්ච් එකක් කරන්ට් ලිමිට් තියෙන හොඳ ඇකියුරසි ඇම්පියර් 5ක වගේ බෙන්ච් එකක් ගන්නවා නම් ඊටත් වැඩි. සාමාන්‍යයෙන් 3ක වගේ හොඳ බෙන්ච් එකකට යනකොට සාමාන්‍ය අරගණන් යනවා. ඉතින් ඕගොල්ලොන්ට කඩේ ගන්න තියෙන ඊළඟ එක තමයි මොන හරි බ්‍රදර් වගේ ටයිප් එකේ රුපියල් 2500 3000 අතර යන බෙන්ච් තියෙනවා. ඉතින් ඒ වගේ ඇම්පියර් 1.5යි ඔහොමනේ ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ එකක් ගන්න පුළුවන්. ඇනලොග් මීටර්ස් දෙක තියෙනවා. ඉතින් ඒක සාර්ථක නැහැ නේ. ඉතින් හොඳම දේ තමයි තමන් හිතින් ඒ වගේ වටිනාකමකට යුක්ත මල්ටිමීටරයක් තමන් නිර්මාණය කරගන්න. ඉතින් මගේ තිබ්බ එකම දේ තමයි මං ගාව කොහොමත් හොඳ බෙන්ච් පවර් සප්ලයි එකක් තිබ්බා. ඒකත් මේ කඩින් අරගත්ත නෙමෙයි. ඔය දන්නවනේ මං යන ඇවිදින ෂොප්ස් ටික. ඉතින් ඔය ෂොප් එකක තිබිලා අරගෙන මම රිපෙයාර් කරගත්තා. ඒක නම් සුපිරි. ඒකේ channel 4ක් තියෙනවා. මේ මිලි ඇම්පියර් බිඳුව සිට ඇම්පියර් වෙනකම් ඇඩ්ජස්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් සුපිරි බෙන්ච් එකක් තියෙනවා. ඇම්පියර් 10ක වෝල්ට් 45 වෙනකම්. ඉතින් ඒ නිසා මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මට මේ බෙන්ච් එක කියන එක කඩෙන් ගන්න එකවත් මේ වෝල්ටේජ් එක මට වැඩි අඩු වැඩි වීමක් නෙවෙයි. මට ඕනේ කම්පැක්ට්. ඒ කියන්නේ මට මේ මේසුඩ ඉඩ නාස්ති වෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් බෙන්ච් එකක් හදාගන්න. ඉතින් ඒකයි මම මේ වගේ චූටි බෙන්ච් එකකට ගියේ. ඉතින් මුගල පෙන්නන්නේ මේ අතත් එක්ක බලනකොට චූටි බෙන්ච් එක. ඉතින් මේක හදාගන්න මේක ඇතුලේ මේ සම්පූර්ණ තියෙනවා. මේක ටිකක් බරයි. මොකද ට්‍රාන්ස්ෆෝමර් එක ඔයගොල්ලෝ දැක්කා මේකේ තිබ්බ ට්‍රාන්ස්ෆෝමර් එක සාමාන්‍ය කඩේ ගන්න තියන් නෙමෙයි තිබ්බේ. ඒකත් මම අර වගේ ඇවිදිනකොට හම්බෙච්ච ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඒ හින්දා ඔයගොල්ලන්ට මේ ට්‍රාන්ස්ෆෝමර් එක ගන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ අහලා තිබ්බ ට්‍රාන්ස්ෆෝමර් එක කොහොමද ගන්න කියන එක. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්නම් එක පොඩි ටිප් එකක්. ඔයගොල්ලන්ට පුළුවන් රිවයින්ඩ් කරන්න මේ UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් ගලවලා ආයෙ උතන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට්ස් ටික බලලා මම වීඩියෝ එකක් කරන්නම්. මේ රිවයින්ඩ් කරන වීඩියෝ එක. මොකද ඒක අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට හොඳම දේ තමයි කඩෙන් ඔයගොල්ලන්ට ගොඩක් අඩු මුදල් රුපියල් 1500 1800 වගේ අතර මුදලකට ඔයගොල්ලන්ට 24 ට්‍රාන්ස්ෆෝමර් එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම එකකට යනවා නම් වඩාත්ම හොඳයි. ඇම්පියර් 3ක වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් වගේ ගන්නවා නම් හොඳයි. මතක තියාගන්න මේ 24 එන්න ඕනේ DC පැත්තෙන් නෙමෙයි AC 24 කියලා ගහලා තියෙන කඩේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ගන්න. මොකද ඒක DC කරාම වෝල්ටේජ් එක වැඩි වෙනවා. මම ඒක සර්කිට් ඩයග්‍රෑම් එකේදී විස්තර කියන්න. මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ රිවයින්ඩ් කරන්න ඕන නම් අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න මේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම එකට
වීඩියෝ කරන්නම්. ඉතින් කමෙන්ට්ස් ගන්න බලන්න. මොකද එක්කෙනෙකුට මම වීඩියෝ කරන්නේ ගොඩක් අපරාධයි. එහෙම කෙනෙක් ඉන්නවනම් මම එයාට පස්සේ පර්සනලි මැසේජ් එකක් දාලා කියලා දෙන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. වැඩියෙන් ඉන්නවනම් යටින් කමෙන්ට් දාගෙන යන්න. ඉතින් ඒක ගැන බලලා මම හිතලා වීඩියෝ කරන්නම්. මොකද ට්‍රාන්ස්ෆර් එකක් හොදනවා කියන එක ලීසි පහසු වැඩක් නෙමෙයි. ඒගොල්ලෝ දන්නවා ඉතින් ඒක තනිය වීඩියෝ කරගන්නත් එපේ. හරි. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් බලමු බෙන්ච් එක ගැන. ඉතින් මම මේක ඔන් කරන්න. ඔයාලට පේනවා ඇති මේ කැමරා එක ළඟට ගන්න. ඉතින් මේක තමයි බෙන්ච් එක ඉස්සරහා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පොඩ්ඩක් ඉඩ නම් මදි මෙතන ඉඩ පහඩු. ඒ ඔය හේතුවම තමයි මම පේනවා ඇති මම ෆෑන්ස් දෙකක් පාවිච්චි කරලා මම මේකට අනිවාර්යෙන් මේ ෆෑන් කන්ට්‍රෝල් එකක් දානවා. මේ හීට් සින්ක් එක ඔයගොල්ලෝ පේනවාද මම මේක මේ කම්පියුටර් හීට් සින්ක් එක පාවිච්චි කරලා තියෙන්නේ පරණ Pentium 3 වගේ මම හිතන්නේ මේ හීට් සින්ක් එක. ඒකට පුංචි ෆෑන් දෙකක් හදලා දෙනවා. ඔයගොල්ලන්ට මේක කැමති සයිස් ෆෑන් එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මේකේ කවර් එක ගලවන්න. එන දාලා නැහැ තාම. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මේ මම මෙතන කලින් කිව්වා වගේ කැපැසිටර් එක තියෙනවා. මෙතන ඩයෝඩ් බ්‍රිජ් එක තියෙනවා. මම මේ බ්‍රිජ් එකෙන් පස්සේ සර්කිට් එක තමයි මේ ඔයගොල්ලන්ට මේ සර්කිට් ඇතුළේ තියෙන PCB එක ළඟට එනකම් විතරයි ඩයග්‍රෑම් එක තියෙන්නේ. ඉතින් මේ බ්‍රිජ් එක සම්බන්ධව මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. කොහොමද බ්‍රිජ් එකක් හදාගන්නේ? ඉතින් ඒක තේරුමක් නැතුව බෙන්ච් එකක් හදන එක නම් තේරුමක්ම නැහැ. ඉතින් මම මෙතන දාලා තියෙනවා 5 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකක්. මේක නම් කඩේ ගන්න නෑ. මේක මම මේ පරණ සර්කිට් එකෙන් ගලවගත්තා. ඔයගොල්ලන්ට කඩෙන් පුළුවන් අර මේ ගන්න. ඉතින් මෙතන මම මේ කරලා තියෙන ඔයගොල්ලෝ මෙන්න මේ ඔතලා තියෙන පොඩි මැජික් ගැජට් එක. මේක ඇවිල්ලා මේ මහලුකු දෙයක් නෙමෙයි. පරණ මේ රවුටර් එක 12 වෝල්ට් පවර් සප්ලයි එකක්. ඒකෙන් මම හදලා තියෙනවා මේ ෆෑන්ස් වලට සහ ඉස්සරහා තියෙන මේ ඩිස්ප්ලේ එකට. මේ ඩිස්ප්ලේ එකට තමයි මම මේ 12 වෝල්ට්ස් දීලා තියෙන්නේ. මොකද මම මේකෙන් අරගත්තේ නැත්තේ මම මේක මේ 24 මේකට රෙගියුලේටර් එක දානකොට වඩා ඉෆිෂියන්සි එක වැඩි SMPS එක අපි හදාගන්න. ඉතින් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති වෝල්ට්ස් 25ක් වෙනකන් තියෙනවා. ඉතින් මම මේක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. කරන්ට් ලිමිට් කරලා මම මේ වයර් දෙක ෂෝට් කරනවා. ඔයගොල්ලෝ මම කියලා දෙන්න දැන් මේ කට්ටිය අහලා තිබ්බා එක එක සප්ලයි වල කොහොමද කරන්ට් එක ලිමිට් කරන්නේ කියලා. ඉතින් ඉස්සරම ඔයා කරන්න ඕනේ අවුට්පුට් අග්‍ර ඉස්සරම බිඳුවට කරක ගන්න ඕනේ. වගේ තියෙන 0 වලට කරකගෙන අග්‍ර දෙක ෂෝට් කර ගන්න ඕනේ. කියන්නේ බෙන්ච් එකෙන් එන මෙන්න මේ වයර් අග්‍ර දෙක ෂෝට් කරගෙන මම වෝල්ට්ස් 24න් කරන්ට් එක ලිමිට් කරලා බලනවා. ඉතින් මේක නොබ් එක හිමීට ඇම්පියර් එක බිඳුවේ සිට හිමීට වැඩි කර ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක මිලි ඇම්පියර් 200කට හිමීට වැඩි කර ගන්නවා. මිලි ඇම්පියර් 200කට ඔන්න ලිමිට් කරගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ වයර් දෙක ලිමිට් අයින් කරලා දැන් ඔය 24 මම මේක ෂෝට් කරනවා. ආයේ ෂෝට් කරපුවම ඔයගොල්ලන්ට පේනවා ඇති මිලි ඇම්පියර් 200ට වඩා මේ සර්කිට් එක යන්නේ නැහැ. මේ පේනවනේ. හරි. ඉතින් ඔය දේ තමයි මේ ඇම්පියර් එකෙන් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් එතකොට මේ හිතන්න ඔයාට මොන හරි කම්පියුටර් එක රිපෙයාර් එකක් කරනවා ඔයගොල්ලෝ වෝල්ට්ස් 5කට ලිමිට් කරනවා කියලා. මේ මම අර කලින් කිව්වා වගේ මල්ටි ටර්න් එකක් තියෙනවා නම් මේක මාර ලේසි. දැන් ඔන්න මම 5කට හැදුවා. වව් බින්දු. ඉතින් මම මේක මේ පැත්තට හරවනවා. ඊට මම මේ අග්‍ර දෙක ෂෝට් කරනවා. හරි. අග්‍ර දෙක ෂෝට් කරා. ඔයගොල්ලන්ට පේනද සර්කිට් එකේ ඩිස්ප්ලේ එක 0 වෙනවා. ඊළඟ මම මේක ඇඩ්ජස්ට්මන්ට් එක දානවා මිලි ඇම්පියර් 200ට. දැන් මම සර්කිට් එක ඕපන් කරාම වෝල්ට්ස් 5යි. මම මේක ලෝඩ් කරාම මිලි ඇම්පියර් 200ට කරන්ට් එක ලිමිට් වෙනවා. ඉතින් මම මේකට ලෝඩ් බල්බ් එකක් මේවා දෙක අයින් කරගන්නම්. ඉතින් මම මේකට 12 වෝල්ට් බල්බ් එක මේ වාහන වල සිග්නල් බල්බ් එක. ඉතින් මම මේක දැන් මේ විදිහට ප්ලග් කරගන්නවා. ඔයගොල්ලෝ පේනවා ඇති වෝල්ට්ස් මම අර කලින් මිලි ඇම්පියර් 200ට ලිමිට් කරපු නිසා බල්බ් එකට මිලි ඇම්පියර් 200ට එහා යන්නේ නැහැ.
මේ බල්බ් එක තියා ගන්නවා වෝල්ට් 1.6.3ක් වෝල්ට් තියා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බල්බ් එක පත් වෙන්න ඕන හරිනම් වෝල්ට් 5 දී මෙහෙම නෙවෙයි. මේ ගන්න නෙවෙයි. ඉතින් ඔන්න බලන්න මං කරන්නේ දැන් මෙයාට අන්ලිමිට් කරන්ට් එක ලබා දෙනවා. දැක්කද? දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති වෝල්ට් 5යි එළිය බලන්න. දැක්කද? අන්න ඒකයි කරන්ට් ලිමිට් එකෙන් තියෙන වාසිය. ඉතින් මම මේක දැන් වෝල්ට් 12ට ඇඩ්ජස්ට්මන්ට් එක දානවා. බලන්න බල්බ් එක සම්පූර්ණ කරන්ට් එක වෝල්ට් 12යිනේ බල්බ් එක. එතකොට මෙයා මිලි ඇම්පියර් 600ක් ගන්නවා මේ බල්බ් එක හරියට දල්වන්න. දැන් ඔයාලට පේනවා බල්බ් එක බ්‍රයිට් පත් වෙනවා. ඉතින් මට පුළුවන් ඒ 12 තියෙන වෙලාවෙත් මට පුළුවන් මේ කරන්ට් එක ලිමිට් කරන්න. මම හිතනවා දැන් බල්බ් එකට අපි දෙනවා මේ මිලි ඇම්පියර් 300ක්. අපි දියමු 300. හරි. ඔන්න මම 300ක් දුන්නා. 300ක් දුන්නාට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති මේ වෝල්ටේජ් එක ඒ 300ට අදාළ වෙන්න ඩ්‍රොප් වෙනවා. මම දැන් මේ ලෝඩ් එක අයින් කරපු ගමන් එයා ආයෙ 12ට හදා ගන්නවා. ඔයාලට පේනවා ඇති මේ මම මේක ලෝඩ් කරපු ගමන් මිලි ඇම්පියර් 300ට වඩා යන්නේ නැහැ. ඉතින් අපි සර්කිට් එක හැදුවට පස්සේ ඒක ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් මම මේක කරන්ට් එක අන්ලිමිට් කරාම මම පේනවා ඇති බල්බ් එක අදාළ කරන්ට් එකම ගන්නවා සම්පූර්ණයෙන් ග්ලෝ වෙනවා. ඉතින් මේක තමයි මගේ සර්කිට් එක. ඉතින් ඔයගොල්ලන්ට මේක මම මේ වීඩියෝ එකේ මන්තරමෙදම විස්තර කරන්න කියලා හිතුවා. ඉතින් ඔයගොල්ලන්ට මේ සර්කිට් ඩයග්‍රෑම් එක ගන්න ඕන නම් මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ගන්න. මගේ පරණ වීඩියෝ එකෙත් මේ විදිහටමයි තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ මේ වෝල්ටේජ් කන්ට්‍රෝල් සර්කිට් කොටස මේ මම අරන් තින්නේ මගේ පරණ වීඩියෝ එකෙන්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒක බලලා ඉන්න. ඔයාලා මේක ඇඩ්වාන්ස් වැඩි නම් මේ සර්කිට් එක ඔයගොල්ලෝ ටිකක් අමාරු නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පරණ වීඩියෝ එක බලලා ඒ සර්කිට් ඩයග්‍රෑම් එක හදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒකම ඔයගොල්ලන්ට මේ කරන්ට් ඇඩ්ජස්ට්මන්ට් එක නැතුව මේක හදාගන්න පුළුවන්. මේකට එන්න එපා එකපාරට තේරෙන්නේ නැත්නම් ඒ වීඩියෝ එක බලලා ඉන්න. මම මේ මගේ බිස්නස් එකක් කරගෙන නෙමෙයි කරන්නේ ඔයගොල්ලන්ට හෙල්ප් එකට. මොකද මම සමහරක් වෙලාවට ඔයගොල්ලන්ගේ මෙසේජ් වලට රිප්ලයි කරන්නේ නැහැ. මොකද ටයිම් එක මටත් කන්ට්‍රෝල් කරගන්න ඕන නිසා. ඉතින් ඔන්න මම මේකේ පළවෙනිට ඉන්පුට් එක පැත්තෙන් පටන් ගන්නම්. මේකේ ඉන්පුට් එකේ මම ට්‍රාන්ස්ෆෝමර් එක ගැන විස්තරයක් දීලා නැහැ. ඉතින් ඕගොල්ලන්ට මේක මම හිතනවා මේ බෙන්ච් එකක් හදන්න එන කෙනෙක් කියන්නේ අනිවාර්යෙන්ම ඔයා ඒක ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයා ට්‍රාන්ස්ෆෝමර් එකක් කඩෙන් ගන්නකොට ඔයගොල්ලන්ට පුළුවන් වෝල්ට් 30 සිට 24 වෙනකන් AC වෝල්ට් 30ක් 24ක ට්‍රාන්ස්ෆෝමර් එකක් ගන්න. කියන්නේ 20 හෝ 30 අතරමැද ඕනේ වෝල්ටේජ් එක. ඉතින් 32 තියෙනවා මම හිතන්නේ ඒකත් කමක් නැහැ. ඉතින් ඕගොල්ලෝ ඒක අරගත්තට පස්සේ ඔයාලා ඒක DC කරන්න ඕනේ. ඉතින් DC කරාම ඔයගොල්ලෝ දන්නවා වෝල්ට් 30 නම් ඒක 34කට විතර වැඩි වෙනවා. මොකද ඒක අපි VRMs කියලා කියන්නේ ඒ ඉක්වේෂන් එකට දාපුවම මේකේ වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඉතින් මම ඒක ගැන කියලා දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ එපා වෙනවා. ඉතින් ඒ හින්දා මම සාමාන්‍යයෙන් මේකට ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක ගහලා තියෙනවද බලන්න වෝල්ට් 24ක් හරි 30ක් හරි. මොකද ඊට වඩා වැඩි වුණාම වෙන්නේ එහා පැත්තෙන් DC වුණාම වෝල්ට් 40කට 50කට එන්න ගත්තොත් මම මේක පොඩ්ඩක් පන්නනවා මෙතෙන්ට LM 358 කියන IC එකට උඩරිම පුළුවන් වෝල්ට් 30යි. ඉතින් මීට වඩා දශමයක් හරි වැඩිච්ච ගමන් මේ IC එක පිච්චෙන්න පටන් ගන්නවා. මොකද හීට් වෙනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට මම රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් මේක ඉන්පුට් එකට වෝල්ට් 24 30 අතර සප්ලයි එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒක SMPC එකක් වෙලා බෑ. මොකද ඔයගොල්ලෝ දන්නවා SMPC එක හරියටම 24යි එන්නේ. ඉතින් මේකට ඉන්පුට් කරාම වෙන්නේ ඒ 24 මේ ට්‍රාන්සිස්ටර්ස් හරහා මේ හරහා වයර් හරහා ගියාම වෝල්ටේජ් එක තව ඩ්‍රොප් වෙනවා. ඉතින් මට මතකයි කලින් වීඩියෝ එකක දාලා තියෙනවා මේ ඉන්පුට් එක 24ක් දුන්නට පස්සේ එළියට එනකොට තව වෝල්ටේජ් එක අඩු වෙලා වගේ. ඉතින් ඒක ඇත්ත. මොකද ඔයගොල්ලෝ හරියටම 24 දැන් ඕනේ බෙන්ච් එක ඔයගොල්ලෝ දන්නවා ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම වෝල්ටේජ් එක ටිකක් වැඩි ඉන්පුට් එක අපි බලාපොරොත්තු වෙනට වඩා. ඉතින් ඒ හින්දා මම කැමතියි ඔයගොල්ලෝ මේකට හරියටම AC 24ක් හරි AC 30ක් AC 32ක් වගේ උඩරිම යන්න ඒ වගේ ඉන්පුට් එකක් දෙනවා නම් මම මේක අනිවාර්යෙන් මේ වැඩේ හරියටම වෙනවා. ඉතින් එතකොට මේකින් මම අර කලින් කිව්වා වගේ වෝල්ට්ස් අපි හිතමු දැන් 24ක් ඉන්පුට් කරනවා. එතකොට මේක සාමාන්‍යයෙන් 27ක් වගේ ඉන්පුට් එක එනවා. ඉතින් මේ 27 මේ කැපැසිටර් එක හරහා ගිහිල්ලා මම මෙතන මේ බ්‍රිජ් එකවත් ට්‍රාන්ස්ෆෝමර් එකවත් ඇඳලා නැහැ. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙනවා කියලා. ඒ එන DC එක රිපල් ඒ කියන්නේ නොයිස් තියෙනවා. ඉතින් ඒක මම මේ කැපැසිටර් එක හරහා ෆිල්ටර් කරනවා. ඒ ෆිල්ටර් කරලා දන මම මේ සර්කිට් එකට ඉන්පුට් කරනවා. ඉතින් මෙතන මෙන්න මේ කොටස ඔයගොල්ලෝ හොඳට බලාගන්න. මෙන්න මේ කොටස මගේ කලින් වීඩියෝ එකේ තියෙන ටිකම තමයි. කලින් වීඩියෝ එකේ තියෙන සර්කිට් ඩයග්‍රෑම් එක මම මේ කොම්පොනන්ට්ස් දාලා ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් එහෙම පේන අපේ ඇහැට වෙන ඒවා දාලා වයර් ටික මම මේ පැහැදිලිව ඔයගොල්ලන්ට නැත්තම් ඔයගොල්ලෝ පටල ගන්න හින්දා මම මෙහෙම කරේ.
මේ සර්කිට් එකම තමා. ඉතින් ඒකට පොඩි ඇඩිෂන් ඇදලා තියෙනවා මෙන්න මේ ටික. ඒ තමයි කරන්ට් කන්ට්‍රෝල් සර්කිට් එක. ඉතින් මේක මම දාලා තියෙන්නේ මම අර කලින් කිව්වා ඔයගොල්ලෝ ෆෝන් රිපෙයාර් කරනවා නම් එතකොට මොනවාරි මදර් බෝඩ්ස් වගේ රිපෙයාර් කරනවා නම් ඔයගොල්ලන්ට වෝල්ට්ස් 19 ඕනේ වෙනවා. 19 වුණාට අනිවාර්යෙන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ චාර්ජස් එහෙම ඇම්පියර් 4කට ලිමිට් කරලා තියෙනවා. ලැප්ටොප් එක ඇම්පියර් 4කට ලිමිට් කරලා නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් නේ ලොකු ඇම්පියර් එක චාර්ජර් එකක් හදා දාන්න. මොකද ඒක කරලා තියෙන්නේ ඔයගොල්ලෝගේ ලැප්ටොප් එක ගිනි ගන්නකින් බේරගන්න. එහෙම නැත්නම් පිච්චෙන එකෙන් බේරගන්න. එතකොට එයා 4ට වඩා කවදාවත් දෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේකේ මේ නොබ් එක කරකලා මේකේ මේ ලෝඩ් කරන්න පුළුවන් උපරිම ඇම්පියර් එක ලිමිට් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඕනේ මිලි ඇම්පියර් 200 නම් මේ අග්‍ර දෙක ඉස්සරහ මේක බිඳුවට හැරෙව්වා. බිඳු කියන්නේ හොඳටම 0 කරා. ඉතින් මේ අග්‍ර දෙක ෂෝට් කරා. ෂෝට් කළා හිමීට වැඩි කරාම මේ වෝල්ට් බිඳු වෙනවා. ඒක කමක් නැහැ. මේක හිමීට වැඩි වෙනවා. වැඩි වෙලා අපිට ඕන මිලි ඇම්පියර් 200 නවත්තලා අග්‍ර දෙක ක්ලීන් කරාට පස්සේ ඔයාලට මෙතන වෝල්ටේජ් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලට මේ සර්කිට් එකේ කරන්ට් එක මෙච්චරයි දෙන්නේ කියන එක ලිමිට් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකයි මම මේ සර්කිට් දෙකකට ඇඳලා තියෙන්නේ. ඉතින් මේකේ මම ඉන්පුට් සයිඩ් එකේ අරකේ විදිහමයි ඔක්කොම කම්පොනන්ට්ස් එකමයි මෙතන 0.1 මේ මේවට කියන බැලන්ස් රෙසිස්ටර්ස් විදියට අපි මේවා පාවිච්චි කරන්නේ. මොකද ඔයාලට මෙතන ට්‍රාන්සිස්ටර් දෙකක් මම දාලා තින්නේ මට ඇම්පියර් මේකෙන් 6ක් ඕනේ හින්දා. ඔයගොල්ලෝ තව ඇම්පියර් 10 20 30 40 ඕන නම් මේ වගේ ට්‍රාන්සිස්ටර් ඔයගොල්ලන්ට තව මොම ඉස්සරහට දාන්න පුළුවන්. හැම ට්‍රාන්සිස්ටර් එකකම ඔයගොල්ලෝ මේ විදියට රෙසිස්ටර් දාන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය ඇම්ප් වලත් දැකලා ඇති මේ ඒකට කියන්නේ බැලන්ස් රෙසිස්ටර්ම තමයි. මේ ට්‍රාන්සිස්ටර් දෙපැත්තට මේ ඔය වගේ රෙසිස්ටර් මොම නිකන් දාලා තිනවා. ඉතින් මේකෙන් කරන්නේ ට්‍රාන්සිස්ටර් ඔක්කොගෙම කරන්ට් එක යන්නේ එකම බැලන්ස් එකේ තියාගන්න. ඉතින් මේකෙත් ඒ දෙයම මම කරලා තියෙනවා. මේක ගොඩක් අඩු එකක් තමයි දාලා තින්නේ. මොකද නැත්තම් මෙයාගේ වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවා ගොඩක්. ඒ කියන්නේ ලෝඩ් එකේදී ඔයගොල්ලන්ට වෝල්ට්ස් 5ක් වගේ ඩ්‍රොප් වෙනවා නම් වැඩක් නැහැ නේ. ඉතින් ඒ හින්දා ට්‍රාන්සිස්ටර් වැඩි වෙනකොට මේකේ ඩ්‍රොප් එක ගොඩක් අඩු වෙනවා. මේ ඉතින් මට මේ හොඳටම ඇති ඇම්පියර් 6ක් හොඳටම ඇති සර්කිට් එකක් වැඩ කරන්න. මොකද ලැප් එකක් අපි ඔන් කරන්නේ නැහැ නේ. අපි හිතන ලැප් එක රිපෙයාර් කරනකොට ඒක ඔන් කරන්නේ නැහැ නේ. එතකොට ෆෝන් එක රිපෙයාර් කරනකොට බෙන්ච් එකෙන් ඔන් කර ඉන්නේ නැහැ. එක දිගට පාවිච්චි කරන්නේ නැහැ නේ. අපි ඒක පස්සේ ටෙස්ට් එකට විතරනේ පාවිච්චි කරන්නේ. ඒ හින්දා මට ඇම්පියර් 6ක් හොඳටම ඇති. අනිත් එක මගේ බෙන්ච් එකේ සයිස් එකත් එක්ක. ඔයගොල්ලෝ ඇම්පියර් 10ට වඩා හදනවා නම් අනිවාර්යෙන් ලොකු කේසින් එකකට යන්න. මොකද අතුල තියෙන ඉක්විප්මන්ට් සීට් වෙන්න ගන්නවා. ඒ හින්දා මම කැමතියි ඔයගොල්ලෝ ලොකු බෙන්ච් පවර් සප්ලයි එකක් හදනවා නම් මේ ට්‍රාන්සිස්ටර් වැඩි කරනවා නම් ඒ වගේම හීට් සින්ක් එකත් ගොඩක් ලොකු වෙන්න ඕනේ. මතක තියාගන්න ට්‍රාන්සිස්ටර් වලට ඔයා වැඩියෙන් දාන ට්‍රාන්සිස්ටර් ඒ හැම ට්‍රාන්සිස්ටර් එකක්ම මේ දෙකට අනිවාර්යයෙන්ම සෙපරේටර්ස් දාලා වෙන් කරන්න ඕනේ. මොකද හීට් සින්ක් එකට මේ දෙන්න සම්බන්ධ වුණොත් මේ රෙසිස්ටර් දෙකෙන් වැඩක් නැති වෙනවා. මොකද මෙයාලා වෙන් මේ තියෙන්න එපා. ඒ හින්දා ඔයගොල්ලෝට කැමති නම් වෙන වෙනම හීට් සින්ක් දාන්න ඒක නම් අමාරු වැඩක්. ඔයගොල්ලන්ට මේ තනි හීට් සින්ක් යනවා පාවිච්චි කරන හැම එකටම සෙපරේටර්ස් දාන්න ඕනේ. ඇනත් එක්ක ඇනේ සෙපරේට් එකක් ඕනේ නැහැ. මොකද මේ ලොකු ට්‍රාන්සිස්ටර් කොහොමත් සෙපරේට් කරලා තියෙන්නේ මේ ප්ලාස්ටික් එකෙන්ම. අනිවාර්යෙන් සෙපරේටර්ස් දාන්න ඕනේ. ඉතින් එතකොට මේ සර්කිට් එක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. ඉතින් මේකේ තියෙන එකම ප්‍රශ්නය තමයි ඔයගොල්ලෝ මේ 5k කිලෝ ඕම්ස් මේ පොට් එක හොයාගන්න බැරි වීම. ඉතින් මේක මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ට මල්ටි ටර්න් එක නම් ගන්න පුළුවන් චුට්ටක් මිලයි. මම හිතන්නේ රුපියල් 400ක් විතර එනවා මේ මල්ටි ටර්න් එකක්. මල්ටි ටර්න් එකක් දැම්ම නම් ඔයගොල්ලන්ට කඩේ ගන්න තියෙන වියදම වැඩිම පොට් එක මේ බෙන්ච් පවර් සප්ලයි එකගේ හදා ගන්න පුළුවන්. මොකද හරි ස්මූත් දශමයේ අපිට වෝල්ට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඉතින් මේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ වගේ වියදම් ගන්න බැරි නම් ඔයගොල්ලන්ට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකෙත් ඔයගොල්ලන්ට උඩරිම ගන්න පුළුවන් 10k පොට් එක. ඉතින් 10k එකක් ඔයාලට හම්බුනොත් ඔයාලට කරන්න තියෙන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. මේක 5k කරන්න මෙන්න මේ අග්‍රේට සහ මේ අග්‍රේට තවත් 10k රෙසිස්ටර් එකක් සම්බන්ධ කරනවා. එතකොට වෙන්නේ මෙයාගේ සමක ප්‍රතිරෝධය අපි දන්නවා. එතකොට මෙයාගේ 5k වෙනවා කියලා. ඉතින් මේක ලීනියර් කිව්වට මේක ඊට පස්සේ වැඩ කරන්නේ නිකන් ලොගින් විදිහට. හැබැයි අපිට අවශ්‍ය දේ මේකින් වෙනවා. ඉතින් මේ පැත්තෙත් ඒ වගේම දෙනවා. ඉතින් මම ඒකටත් කියන්නේ ඉතින් එච්චරම තමයි. මේ දෙකම ඔයගොල්ලන්ට 5k හදාගන්න පුළුවන්. ඉතින් ඔය මෙතන මම මේ 5k දාලා තියෙන්නේ මේකේ තියෙන ප්‍රශ්නය තමයි මෙයා කරන්ට් කන්ට්‍රෝල් කිව්වනේ. මෙයා උපරිමයට කැරකුවට පස්සේ මෙයාගේ උපරිම ධාරාව වෙන්නේ ඔයාට උපරිම ගන්න පුළුවන් ඇම්පියර් 6යි. මොකද මෙයාගේ 5k නිසා. ඔයා ඊට වඩා ගන්නවා නම් කියනවා 10k වගේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මෙතන පොට් එකත් 10k වගේ දාන්න ඕනේ. මොකද නැත්තම් මෙයාගේ ලිමිට් එක 6k වලින් නවතිනවා. 6 ohm එකේ amps වලින් නවතිනවා. ඉතින් ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් 10k වගේ දාන්න ඇම්පියර් එක වැඩියෙන් ඕනේ නම්. එතකොට ඊළඟ දේ තමයි මේක දැන් මම කලින් කිව්වා වගේ මේ මගේ පරණ සර්කිට් එකමයි. ඔයගොල්ලන්ට මේක පැහැදිලි නැත්නම් ඒක බලාගෙන හදන්නත් පුළුවන්. ඉතින් මම මෙතන තියෙනවා ෆීඩ්බැක් එක. ඒ කියන්නේ දැන් මේ IC එකකින් මේ කන්ට්‍රෝල් වෙන ෆීඩ්බැක් එක මම මෙතන කඩලා BD 140 කියන ට්‍රාන්සිස්ටර් එක හරහා මෙන්න මේ විදිහට ගේට් එකට මේ op amp එක හයි කරලා තියෙනවා. ඉතින් මම මේකෙදි කරලා දෙයක් මම කියන්නම්. ඊට කලින් මම මේ දෙය ගැන කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඉතින් යක් අමුතු දෙයක්. මේක සමහරක් අය ලැප්ටොප් වගේ රිපෙයාර් කරන්න අය දන්නවා.
මේක ඇවිල්ලා මේ මිලි ඕම්ස් වල ෂන්ට් රෙසිස්ටර් එක. ඉතින් මේක ඔයගොල්ලන්ට කඩෙන් ගන්නත් පුළුවන්. හැබැයි මං හිතන්නේ සාමාන්‍යයෙන් ගම්වල වගේ තියෙයි කියලා. එහෙම තිබ්බේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ රෙසිස්ටර් තුනක් සමාන්තරගතව. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේකට මේකට මේක එහෙම එකතු කරලා රෙසිස්ටර් තුනක් මෙතන දාගන්න පුළුවන්. එතකොට ගොඩක් අඩු ඕම්ස් ගානකින් මේකේ කරන්ට් එක වෝල්ටේජ් එක මැන ගන්න ඕනේ. මොකද මෙතන ලොකු ඕම්ස් ගානක් දැම්මොත් එහෙනම් මෙයාගේ ඩ්‍රොප් එක වැඩි වෙනවා. ඒතකොට ඔයාලා ලෝඩ් කරනකොට මෙතන ලොකු වෝල්ටේජ් එකක් ඉතුරු වෙනවා. ඒක ඔයාලගේ වැඩේට ගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් මිලි ඕම්ස් වල ටයිප් එකේ රෙසිස්ටර් එකට යන්න. මේකේ අගේ මෙතන 5 වුණත් 10 වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මෙතන උඩරිම යනවා නම් මම කැමතියි 10 තමයි හොඳ. මේක ඔයගොල්ලන්ට ගලව ගන්න මම මේක ගලව ගත්තේ මේ පරණ මේ ලැප්ටොප් බැටරි එක මද බෝඩ් එකෙන් ලැප්ටොප් එක ඇතුලේ බැටරි කන්ට්‍රෝල් බෝඩ් එකක් තියෙනවනේ. ඒ බෝඩ් එකේ පිටිපස්සේ තියෙනවා මේ වගේ එකක් අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට මේකේ 0.5 කියලා එකක් හම්බුනොත් ඒවත් දෙකක් ඔයගොල්ලෝ සීරීස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් තිබ්බත් ඇති. එහෙම නැත්නම් 10 දිනනවා නම් 10 තමයි මේකට ගැලපෙන්නෙම. ඉතින් ඔයාලට එහෙම හොයාගන්න බැරි නම් මම අර කලින් කිව්වා වගේ මේ වගේ 0.1 ඕම් රෙසිස්ටර්ස් දෙකක් සීරීස් දෙකක් හරි තුනක් නම් හොඳයි. පැරලල් කරලා. ඒ කියන්නේ සමාන්තරගතව මේකට දාන්න. ඉතින් එතකොට මෙයා කරන්නේ මේ වෝල්ටේජ් එක මෙයා ඉතුරු කරගන්නවා. මෙතන ලෝඩ් කරනවා කියපුවා ඇම්පියර් එකක බල්බ් එක. එතකොට එයා ඒකට සමාන්තරව අර V = IR වලින් කරලා මෙයා ඩ්‍රොප් එක තියාගන්නවා මේ විදියට. මෙන්න මෙතනට එනවා. කියන්නේ ඉන්පුට් එකට. ඉන්පුට් එකට ඇවිල්ලා මෙයා මම දාලා තියෙන්නේ non inverting configuration එකට. ඉතින් මෙයාගේ 1 mega ohms හින්දා මෙයාගේ ගේන් එක 1000 0.10 වෙන්නම හදලා තියෙන්නේ. මෙයා කරකලා අපිට 0.10 වෙනකන් ගේන් එක හදාගන්න පුළුවන්. ඉතින් ඒ ගේන් එක වැඩි වෙන තරමට ඔයාට පුළුවන් මෙතන මේ කරන්ට් එක ලිමිට් කරන්න. ඉතින් මේ සර්කිට් එකෙන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ අර මම ඔයගොල්ලෝ කඩේ ගන්න තියෙන බෙන්ච් එකේ වොලියුම් සහ මේ වෝල්ට් සහ ඇම්පියර් කියන ඇම්පියර් නොබ් එක තමයි මේ තියෙන්නේ. මේ තමයි වෝල්ට්ස් නොබ් එක. ඉතින් මේක තමයි සර්කිට් ඩයග්‍රෑම් එක. ඔයගොල්ලන්ට මාර සරල සර්කිට් එකක්. ඉතින් මේකේ ආය ඔයගොල්ලන්ට විශේෂයෙන් සර්කිට් ඩයග්‍රෑම් එක හදනකොට මේ ඉන්ටර්නෙට් එක සර්ච් කර ඉන්න දෙන්නේ හැම කම්පොනන්ට් එකම පින් වලට වයර් ඇදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මාර ලේසි සර්කිට් ඩයග්‍රෑම් එක හදාගන්න. ඉතින් ඉන්පුට් එක පැත්ත සැලකිලිමත් වෙන්න දැනෙන්න මාරු කරගන්න එපා. මේක සෙන්සිටිව් ගොඩක්. ඒ වගේම මම වෝල්ට් මීටර් ගැනත් පොඩ්ඩක් කියන්න. ඔයගොල්ලෝ මේක ගන්නවා නම් සාමාන්‍යයෙන් ඔන්ලයින් ෂොප් එකක රුපියල් 700ක් වගේ වෙනවා. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝගේ ඊවල් පැත්තේ ෂොප්ස් වල අඩුවට තියෙනවා නම් අනිත් යාළුවන්ට ෂෙයා කරන්න මේක අඩුවට තියෙනවා කියලා. මොකද මට මේක ඇතුලේ බිස්නස් කරන්න අවශ්‍යතාවයක් නැති නිසා. මේක සාමාන්‍යයෙන් මම ගත්තේ නම් ඉලෙක්ට්‍රොනික් ෂොප් එකක් ඔය මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම අපේ ෂොප් එකකින් රුපියල් 750ක් වගේ උනේ. ඉතින් මේකේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ කරන්ට් සහ වෝල්ට්ස් දෙකම තියෙනවා කියන්නේ මේකේ ඔයගොල්ලෝ මෙතන මම 12 වෝල්ට්ස් වල මම වීඩියෝ එකේ පෙන්නන්නම්. මම මේකට වෙනමම පරණ 12 වෝල්ට් charger එකක් ඉන්පුට් කරලා තමයි මේකට සහ මගේ බෙන්ච් එකේ ෆෑන්ස් වලට දීලා තියෙන්නේ. මොකද මේකට කිසිම හානියක් වෙන්න බෑ අපේ පිටින් තියෙන හැම වෙලෙම වැඩ කරන සර්කිට් වලට. ඒ හින්දා මම මේකට වෙනම චූටි 1 ampere මේ 12 වෝල්ට් සප්ලයි එකකින් තමයි දීලා තියෙන්නේ. මේ දෙක ඇවිල්ලා 12 වෝල්ට් ඉන්පුට් එක මෙයා ඔන් වෙන්න. අපි ඔක්සලරි එක කියන්නේ ඒක. මෙතන තියෙනවා ඒගොල්ලෝ ඒ වගේම කහ පාට හරි සුදු පාට හරි වයර් එකක්. මගේ නම් තිබේ සුදු පාට වයර් එකක්. ඒක මම අරගෙන මේ අවුට්පුට් එකට පවර් සප්ලයි එකේ අවුට්පුට් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒකෙන් තමයි ආ වෝල්ටේජ් එක මැනගන්නේ. මෙතන දැන් 12ක් එනවා. දැන් 6ක් එනවා. ඒක මැනගන්නේ මේ වයර් එකෙන්. ඊට අමතරව තව ලොකු වයර් දෙකක් තියෙනවා. මහත වයර් දෙකක්. ඒ දෙක තමයි කරන්ට් එක මනින්නේ. ඉතින් ඒකෙදි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ බෙන්ච් එකෙන් එන අවුට්පුට් වයර් එක ඔයගොල්ලෝ ඒ කළු වයර් එකට හයි කරන්න ඕනේ. ඒ වගේම රතු පාට වයර් එක ධන නෙවෙයි. ඒ වයර් එක කෙලින්ම අරගෙන අවිල්ලා ඔයාගේ අවුට්පුට් රින මේක ඔයගොල්ලෝ ධනට එහෙම හයි කරොත් මේ මේක පිච්චිලා යනවා. මොකද මේක ඇතුලේ තඩි කම්බියක් පාසලා තියෙන. ඒකෙන් ෂෝට් වෙන්නේ. ෂෝට් වුණොත් එහෙම වගේ එක්ක මේක පිච්චෙනවා එක්ක මේ මීටර යනවා. එහෙනම් සැලකිලිමත් වෙන රතු වයර් එක රින නෙවෙයි. ඒක තමයි ඔයාගේ අවුට්පුට් එක. ඒක ඔයා අනිවාර්යෙන් මගදී කළු පාට වයර් එකකට සම්බන්ධ කරලා එළියට ගන්න. ඒකට පැටලෙන්නේ නැහැ. මොකද මේකට ධන වාග්‍රයක් ඕනේ නැහැ. මෙයා මේගේ සෙන්ස් කරන කරන්ට් එක. ඒ හින්දා ඒක මේ මේකන ලොකු වැරද්දක් මේ සර්කිට් මේ බෝඩ් මීටරේ හදන අයගේ එක්ක කළු වයර් දෙකක් එවන්න තිබ්බා. ඉතින් ඒක පැටලෙන හින්දා වෙන්නද නැත්නම් මයිනස් පැත්තට පෙන්නන හින්දා වෙන්නද මේක අනිත් පැත්තට හයි කරොත් නම් බිඳුවයි කියලා පෙන්නන්නේ. ඒ හින්දා මතක තියාගන්න කළු වයර් එක මෙහෙම ඇවිල්ලා මෙහෙම ධාරාව හොම කරලා ගමන් කරන්න ඕනේ. මෙතන මම ඩයෝඩ් එකක් දාලා තිනවා. ඔයගොල්ලෝ මෝටර් වගේ එහෙම හයි කරනකොට මේකේ ස්පයික් වගේ ඇවිල්ලා ඒවා ඩිස්චාර්ජ් වෙන්න මෙතන මේ ෂෝට් කී ඩයෝඩ් එකක් හයි කරලා තියෙන්නේ. ඊට අමතරව මේක ඔයගොල්ලන්ට මම මෙතන රෙකමන්ඩ් කරනවා 1N4007 වගේ මේ ඩයෝඩ්ස් දානවා නම් පහක්වත් සමාන්තරගත කරලා දාන්න. එතකොට ආරක්ෂාව වැඩි.
මට කොහෙදවත් කියන්න බැරුණ යාලුනේ මේ මගේ බෙන්ච් එකේ කවරේ හදාගත්තේ. ඉතින් ඒක නියම වැඩ. මම පරණ මේ UPS එකක් වාගත්තා. උගලට මේ දැකලා හුරු ඇති. මේ පිටිපස්සේ ප්ලග් ටික එහෙම. ඉතින් මේක මාර ලේසි අපිට කොට කරලා අපිට අවශ්‍ය විදිහට හදාගන්න. ඔයගොල්ලෝ පුළුවන් නම් මේ යකඩ ෆ්‍රේම් එකම යකඩ ෆ්‍රේම් එකේ තියෙන UPS එකක් හොයාගන්න. ඉතින් මම මේක මැදින් මෙහෙම දෙකට කැපුවා. ඉතින් කපනකොට මේ දැල්ලා තියෙන කොටස මම ඉතුරු කරගත්තා. ඉස්සරහින් තමයි කැපුවේ. ඉතින් මොකද පිටිපස්සේ ඔයගොල්ලන්ට තේරෙයි මේක ගලවනකොටම කොයි කාණේ කොතනින්ද කපන්න ඕනේ. ඉතින් මම පළවෙනියටම මගේ පොඩි ඩ්‍රිමල් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මේකේ මම වීඩියෝ තාම ගෙනාවේ නැහැ සමා වෙන්න ඕනේ. ඉතින් මම තව ඩ්‍රිමල් එක හදනකොට මේ වීඩියෝ ගේන්න මොකද නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් මේකෙන් මම ලස්සනට මේක කැපුවා. ඊට අමතරව මම මේකේ කළු පාට ලොකු කේසින් එක මම මේ ලොකු ග්‍රයින්ඩරකින් කපලා අයින් කරගත්තා. ඉතින් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මේ කැපුවට පස්සේ හිර කරන්න පුළුවන් මේක ලස්සනට පිටිපස්සේ ඔයගොල්ලන්ට මේක මේ වගේ එකක් අතර හම්බුනොත් තේරෙයි. මාර ලේසි මේ වැඩේ. ඉතින් මම ග්‍රයින්ඩරකින් මේ විදිහට කපා ගත්තා. කළු පාට වටේ ඇසේ මතක තියාගන්න ඉස්සරහා පැත්තෙන් කළු පාටේ කපන්න. මොකද පිටිපස්සේ ඇණයක් තියෙනවා. පිටිපස්සේ අර කවර් එකට දාන්න ඇණයක් තියෙනවා. එහෙනම් ඉස්සරහා මූණ තියෙන ප්ලාස්ටික් එක සයිඩ් එකෙන් කපා ගන්න. ඒ වගේම මම මේකේ ෆ්‍රන්ට් පේස් එකට දැම්මේ. ඔයගොල්ලෝ බලන්න සුදු පාට මේ කලින් වීඩියෝ එකේ දැක්කා මේ සුදු පාටේ තියෙන්නේ. ඒ ඇවිල්ලා ක්ලැඩින් කියන මැටීරියල් එක. ඉතින් ඔයගොල්ලන්ට ඒවා හොයාගන්න පුළුවන් අඩුවට මේ ඔය ඕන තරම් තියෙනවා දැන් ලංකාවේ. ක්ලැඩින් හරි පර්ස්පෙක් වගේ දෙකකින් හරි ඉස්සරහා මූණ හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ග්‍රයින්ඩර් එකකින් මේ පරිස්සම් වෙන්න ඔයගොල්ලෝ ග්‍රයින්ඩ් ටූල්ස් පාවිච්චි කරනකොට මේ විදිහට ඔයගොල්ලෝ පේනවා ඇති මම කපලා අයින් කරා. මාර ලේසි මේකේ මේ කේසින් ඊට පස්සේ හදාගන්න. අපි අනිවාර්යෙන් මේ සිදුර ඔයගොල්ලෝ දකින්න ඇති. මේ සිදුර ගන්නට ඇණයක් දාලා විද ගන්න ඕනේ පස්සේ මම මේක කරගත්තා. ඉතින් මේ චැසි ඔයගොල්ලෝ මේ විදිහට හදනවා නම් එහෙමයි. ඔයගොල්ලන්ට කැමති නම් වෙන ක්‍රමයකට උනත් ඩිසයින් එක ඔයගොල්ලෝ කැමති විදිහට බොක්ස් හදන්නේ. මම මේ විදිහට තමයි. ඉතින් මේ ඉස්සරහට ක්ලැඩින් එක පාවිච්චි කරලා පිටිපස්සේ මේ ප්ලග් ටික ගලවලා එතනින් මම හීට් සින්ක් එක හයි කරා. මාර ලේසි කම්පැක්ට්. ඒ වගේම හොඳ හයිය තියෙනවා, ප්‍රොටෙක්ෂන් තියෙනවා. මේ අනිවාර්යෙන් ලෝහ බොඩියක් හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලෝ ග්‍රවුන්ඩ් කරන්න මතක තියාගන්න. පින් තුනක හරියට පොළවට අර්ත් කරන්න. මොකද එහෙන ඩේන්ජර්. ඔයගොල්ලෝ දන්නවා 230 එකේ වැඩ කරන්නේ. ඉතින් ඔහොම තමයි මම කව එක හදාගත්තේ. එන දෙක දැම්ම. එන සරලයි. ඉතින් බලන්න එතකොට මේක ඇවිල්ලා මේ මොනවද ෆ්ලයිවුඩ් නෙවෙයි. මේකට කියන්නේ ක්ලැඩින් බෝඩ් කියලා කියන්නේ. මේකේ මේ දෙපැත්ත ඇලුමිනියම් මැද ප්ලාස්ටික් ක්ලැඩින් බෝඩ් කෑල්ලක් දාලා තිනවා. ඉතින් ඒක ඒතකොට මම මෙතන මේ ක්ලිප්ස් ගන්න දෙන ෂොප් වල නොබ්ස් නම් මේ පරණ හොයාගත්ත ඒවා. ඉතින් ඕක තමයි සම්පූර්ණ බෙන්ච් එක. මේ ට්‍රාන්ස්ෆෝමර් ගණන් ඔයගොල්ලන්ට හොයා ගන්න අපහසු වෙයි. මේක මේ වෙන වැඩකට ආපු පවර් සප්ලයි එක. මේකේ 24 තමයි මේකේ උඩරින් එන්නේ දෙපැත්තේ අග්‍ර දෙකෙන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද 24 ට්‍රාන්ස්ෆෝමර් එකේ මම උඩරින්ම ගන්නවා 25 වෙනකම් මම මේ අවුට් එක ගන්නවා. ඒ වෙලා තියෙන්නේ අර මං කලින් කිව්ව දේ. කියන්නේ 24 AC ට්‍රාන්ස්ෆෝමර් එක ඔයගොල්ලන්ට DC කරාට පස්සේ ඊට වඩා වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අතර මම ඔන්න ප්‍රූව් කරා වෝල්ට් 24 එනවා කියන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔන්න මම බෙන්ච් එක ගෙනාවා. මොන හරි තියෙනවා නම් ප්‍රශ්නයක් ෆොටෝස් එක කමෙන්ට් එකක් දාන්න ගෲප් එකේ. එහෙම නැතුව මේ මට පර්සනල් මැසේජ් එක දාන්න එපා.